Good morning, children. Today we are going to discuss about the graph interpretation. අපි පුතේ කතා කරන්න යන්නේ කොහොමද ප්‍රස්ථාරයක් අර්ථ දක්වන්නේ කියන එක. පැහැදිලිද? එතකොට now here there are different types of graphs. හරිද? There are different types of graphs. There are different types of graphs. Graphs වර්ග ගොඩක් තියෙනවා. පුතේ අතරින් පළවෙනි එක තමයි bar graph කියලා කියන්නේ. හරි? bar graph එකට example එකක් තමයි පුතේ මේ තියෙන්නේ. මෙන්න මේ පළවෙනි පින්තූරයෙන් පෙන්නන්නේ bar graph එකට example එකක්. Hari? Okay. Second one is double bar graphs. Double bar graphs කියන්නේ පුතේ මෙන්න මේ bar graphs එකේ bars දෙකක් එන graphs වලට. පැහැදිලිද? මේකමයි මේකේ bars දෙකක් එනවා. ඒකට අපි කියනවා double graph කියලා. Okay? We call it as double graph. Then the next one is pie chart. Okay? Now here third types of graph is pie chart. Now here you can see a picture of a pie chart. මෙන්න මේ circular graph එකෙන් පෙන්වන්න පුතේ pie chart එක පින්තූරයක්. මේකේ විශේෂත්වය වෙන්නේ pie chart එක information එක පෙන්වන්නේ අපිට information පෙන්වන්නේ percentage එකක් විදිහට. පැහැදිලිද කියන එක? පැහැදිලිද? හරි. ඊට පස්සේ පුතේ ඊළඟ graph type එක තමයි line graphs කියලා කියන්නේ. මෙන්න දීලා තියෙන example එකක් line graph එකකට. මේ වගේ graph එකක් වුණත් ඔයාලට describe කරන්න එන්න පුළුවන්. මතක තියාගන්න පුතේ මෙන්න මේ graph description එකේ මෙන්න මේ question එක එන්නේ ඔයාලගේ English oral paper එකේ test 14 එකට. හරිද? එතකොට මේකේ ඔයාලට choices දෙකක් තියෙනවා පුතේ. මෙන්න මේ question එකේ choices දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාලට තෝරගන්න පුළුවන් letter writing එක නැත්නම් මෙන්න මේ bar graph හරි මෙන්න මේ graph description question එක. පැහැදිලිද? මේ දෙකෙන් එකක් තෝරගන්න ඔයාලට chance එක තියෙනවා. opportunity එක තියෙනවා. පැහැදිලිද? පැහැදිලිද කියන එක? ඔව් සර්. හරි. ඔව් සර්. හරි. එතකොට සමහර විට ඔයාලට letter writing එකේදී formal letter එකක් එන්න පුළුවන්, informal letter එකක් එන්න පුළුවන්. ඔය දෙකේ එකක් ලියන්න එන්න පුළුවන්. ඊළඟට තව question එකක් දෙනවා ඔයාලට graph description එකක්. පැහැදිලිද? අනිවාර්යයෙන්ම දෙනවා. පැහැදිලිද? එතකොට ඔයාලට මෙන්න මේ question දෙකෙන් එකක් තෝරාගෙන ඔයාලට ලියන්න පුළුවන්. හරි. ඊළඟට අපි යන් ඊළඟ graph category එකට line graph අපි කතා කරා. මෙන්න තියෙන පින්තූරයක් line graph එක. මේ වගේ graph එකක් describe කරන්නත් එන්න පුළුවන් පුතේ ඔයාලට. ඊට පස්සේ ආයෙ එනවා grid table එකක්. grid එකක් හරි table එකක් හරි. ඒක කියන්නේ දෙකම එකයි. table එකක් describe කරන්නත් ඔයාලට එන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ මෙන්න ඊළඟ graph වර්ගයේ තියෙනවා Venn diagram. pie chart අපි කලින් කතා කරා. ඊට පස්සේ ඔයාලට එන්න පුළුවන් Venn diagram එකක්. හරිද? මෙන්න මේ වගේ Venn diagram එකක් describe කරන්න එන්න පුළුවන්. ඒ වගේම ඊළඟ chart වර්ගයේ තමයි පුතේ flow chart එක. Okay? flow chart එක. මේකට අපි සිංහලෙන් කියනවා ගැලීම් සටහන කියලා. Okay? මේ වගේ chart එකක් describe කරන්න ඔයාලට එන්න පුළුවන්. එතකොට graph description එක තෝරා ගන්නවා නම් මෙන්න මේ graphs හැම එකම describe කරන්න ඔයාලා පුරුදු වෙන්න ඕන. පැහැදිලිද කියන එක? පැහැදිලිද කියන එක? ඔව් සර්. හරිද පුතේ? ඔව් සර්. හරි. ඊළඟට පුතේ අපි graph description ගැන කතා කරනකොට when we are discussing about graph descriptions, now this is very important. Now here you can see the criteria of giving marks. මෙන්න දීලා තියෙන පුතේ මෙතන ඔයාලට මෙන්න මේ graph description එක ලියද්දි marks කොහොමද දෙන්නේ කියන එක. පැහැදිලිද? මේක හොඳට දැනගන්න ඕන ඔයාලා. මෙන්න මේ points 4 target කරගෙන තමයි පුතේ අපි description එක ලියන්න ඕන. පැහැදිලිද කියන එක? When you are writing the description, you have to target on these 4 points. First one is the content. Okay? Totally you will be given 10 marks. සම්පූර්ණ ලකුණු 10ක් හම් වෙනවා පුතේ මේ question එකට. ඒ අතරින් marks බෙදලා යන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේක හොඳට දැනගන්න. First one is content. Okay? content එකට ඔයාලට හම් වෙනවා 3 marks පුතේ. content එක කියලා කියන්නේ අන්තර්ගතය කියන එක. එතකොට ඔයාලා graph එකට අදාළ කරුණු සියල්ල අන්තර්ගත කරලා තියෙනවා නම් ඔයාලට මෙන්න මේ content එකට හම් වෙන ලකුණු 3 අනිවාර්යයෙන්ම හම් වෙනවා. පැහැදිලිද? ඒක නිවැරදිව පිළිවෙලට ඕගනයිස් කරලා තියෙන්න ඕන. ඊළඟ ක්‍රයිටීරියා එක තමයි language එක. මෙතනදී පුතේ ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ language එක punctual වෙන්න ඕන. language errors තියෙන්න බෑ. හරි? Okay?
spelling mistakes, you can't do spelling mistakes. If you are doing spelling mistake, you will be reduced marks under this criteria. Okay. එතකොට මෙන්න මේ තුන්වෙනි එක පුතේ මේ ලැන්ග්වේජ් එකට ලකුණු තුනක් හම් වෙනවා. මෙන්න මේ ලකුණු තුන ගන්න නම් ඔයාලා ලැන්ග්වේජ් එක හරියට යූස් කරන්න ඕන. grammar mistakes බෑ, spelling mistakes බෑ, හරියටම තියෙන්න ඕන. පැහැදිලිද කියන එක? ඔව්. හරිද? එතකොට ඔයාලට ලැන්ග්වේජ් එකට හම් වෙනවා පුතේ ලකුණු තුනක්. Okay, you will be given 3 marks. හරියට ලැන්ග්වේජ් එක හරියට යූස් කරලා තියෙනවා නම් ඔයාලට මෙන්න මේ ලකුණු තුන ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ එක තමයි format and organization. අපි පුතේ කරුණු format කියන්නේ ආකෘතිය and organization කියන්නේ පුතේ සංවිධානය. ඒ කියන්නේ ඔයාලා කරුණු සංවිධානය කරන ආකාරය. The method of organizing your facts. Okay, for that you will be given 2 marks. හරිද? ඒකට ඔයාලට ලකුණු දෙනවා පුතේ දෙකක්. හරි? එතකොට format එක organization ඔයාලට ඕන කියන්නේ කරුණු සියල්ල නිවැරදිව පිළිවෙලට organize කරලා තියෙනවට ඔයාලට හම්බ වෙනවා ලකුණු දෙකක්. පැහැදිලිද කියන එක? පැහැදිලිද? හරි. Then next criteria is mechanics of writing. ඊළඟ criteria එක තමයි පුතේ mechanics of writing. ඒ කියන්නේ ඔයාලා ලිවීමේදී භාවිත කරලා තියෙන ක්‍රම ශිල්ප මොනවද කියන එක. හරි? එතකොට ඔයාලා උදාහරණ as an example according to the above bar chart. Okay, finally we can arrive into a conclusion. අන්න ඒ වගේ words use කරනකොට ඔයාලට ලකුණු දෙකක් දෙනවා. පැහැදිලිද කියන එක? mechanics. ඔයාලා ලිවීමේදී භාවිත කරලා තියෙන ක්‍රම ශිල්ප. එතකොට පුතේ ඔයාලා graph description එක ලියනකොට when you are writing the graph description you have to target on these 4 points. ඔයාලා target කරන්න ඕනේ මෙන්න මේ points 4 ගැන. මෙන්න මේක පුතේ ඉතාමත් වැදගත් වෙනවා. පැහැදිලිද? හරිද? මේ කරුණු 4 සැලකිල්ලට අරන් තමයි ඔයාලා graph එක කරුණු organize කරලා description එක ලියන්න ඕනේ. පැහැදිලිද කියන එක? හරි. එතකොට අද අපි පුතේ මෙන්න මේ අපි ඉස්සෙල්ලා කතා කරා graphs වර්ග කිහිපයක්. We discussed different types of graphs. මෙන්න මේ graphs අතරින් today we are going to discuss about the bar graph. Okay? පැහැදිලිද කියන එක? අද අපි කතා කරන්න යන්නේ bar graph description එකක් ලියන්නේ කොහොමද කියන එක. පැහැදිලිද පුතේ? පැහැදිලි සර්. Hari. Okay. Now, as an example, when you are writing a description of a bar graph, අපි පුතේ bar graph description එකක් ලියනකොට හරිද? එනවාද කියන එක? ඇහෙනවා bar graph description එකක් ලියනකොට අපි ඉස්සල්ලාම පළවෙනි paragraph අපි ගොඩක් වෙලාවට paragraphs තමයි ලියන්නේ. පළවෙනි paragraph එකේදී අපි දෙන්න ඕන introduction එක. අපි කියනවා introductory paragraph එක කියලා. පැහැදිලිද කියන එක? පැහැදිලිද කියන එක? Okay. Salam, when you are writing so first of all you have to write the introductory paragraph. හරි introductory paragraph එක ලියන්න ඕන. හරි? එතකොට පුතේ මෙන්න මේ bar graph එක තාම ඔයාලට අනිවාර්යයෙන්ම description එකක් ලියන්න උනා මෙන්න මේ words ටික අනිවාර්යයෙන්ම දෙනවා. ගොඩක් වෙලාවට දෙනවා. Okay? පළවෙනි word එක තමයි පුතේ most කියන word එක. Okay? Most කියන්නේ what do you mean by most? Most? වැඩිම. හරි. මේක පුතේ ඔයාලා දන්නවා adjectives වල තියෙනවා forms තුනක්. positive, comparative, superlative කියලා. පැහැදිලිද? අනේ adjectives වල most කියන්නේ superlative form එක. many, more, most. many කියන word එක many කියන adjective එකේ superlative form එක තමයි පුතේ most කියලා කියන්නේ. පැහැදිලිද කියන එක? ඒ කියන්නේ වැඩිම එක. ඊට වඩා වැඩි එකක් ආයේ නැහැ. පැහැදිලිද කියන එක? හරිද? හරිද? හරි. ඊළඟට පුතේ ඊළඟ word එක දීලා තියෙනවා least කියන එක. least කියන word එක. least කියන්නේ අඩුම එක. පැහැදිලිද කියන එක? හරි. එතකොට මතක තියාගන්න ඕන පුතේ අපි මෙන්න මේ superlative forms sentence එක use කරනකොට sentence එක භාවිතා කරනකොට අපි use කරන්න ඕනේ the කියන definite article එක මෙන්න මේ word එකට කලින්. පැහැදිලිද කියන එක? the most, the least. Likewise you have to use the definite article the. Okay? Can you understand? පැහැදිලිද කියන එක පුතේ? ඔව් සර්. Clear? Okay, very good. Then
next word maximum. What do you mean by maximum? Maximum කියන්නේ මොකද්ද පුතේ? What's the meaning of maximum? maximum කියන්නේ උපරිමය නේද? maximum. ඒකේ antonym එක තමයි නැත්නම් opposite word එක තමයි මොකද්ද? minimum කියලා කියන්නේ. ඔන්න ඊළඟ word එක දීලා තියෙනවා minimum. minimum කියන්නේ එතකොට මොකද්ද? අවමය. හරියටම හරි. එතකොට ඊළඟ word එක දීලා තියෙනවා පුතේ highest කියන word එක. highest කියන්නේ adjectives වල superlative form එක. පැහැදිලිද කියන එක? පැහැදිලිද කියන එක? Oh. හරි. ඊට පස්සේ ඊළඟ එක ඒකේ opposite word එක antonym එක lowest. highest කියන එකේ අඩුම එක මොකද්ද? lowest කියන්නේ antonym එක highest කියන එකේ. හරි. එතකොට lowest කියන්නේ adjective superlative form එක. පැහැදිලිද කියන එක? පැහැදිලිද කියන එක පුතේ? Oh, sir. හරි. කවුරු හරි උත්තර දෙන්න ඕනේ. නැත්නම් මට හොයන්න බෑ. හරි. ඊළඟට more than. more than කියලා දීලා තියෙනවා. මෙන්න මේ than කියන word එක දැක්කම ඔයාලට මතක් වෙන්න ඕනේ adjectives වල comparative form එක. පැහැදිලිද පුතේ කියන එක? adjectives වල comparative form එක. උදාහරණයක් විදිහට many කියන word එකේ comparative form එක තමයි more කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම more කියන word එක sentence එක use කරනකොට අනිවාර්යයෙන් මේ word එකට පස්සේ than කියන word එක යෙදෙනවා. පැහැදිලිද කියන එක? Oh, sir. හරිද? මේක අපි use කරන්නේ පුතේ comparison එකකදී. comparison එකක් කියන්නේ මොකද්ද? compare කරනවා කියන්නේ අපි දෙන්නෙක් compare කරනවා කියලා කියනවා. මොකද්ද compare කරනවා කියලා කියන්නේ? සංසන්දනය කරනවා. අන්න හරි පුතේ. සංසන්දනාත්මක ස්වරූපය more than. එතකොට less than කියද්දි අන්න ඒ වගේම තමයි. comparative form එකක් තියෙන්නේ. පැහැදිලිද කියන එක? වඩා අඩු ප්‍රමාණය. more than කියන්නේ වඩා වැඩි ප්‍රමාණයක්. higher than. ඊට පස්සේ higher than කියන්නේ තොන්න comparative form එක. නේද? මොකද? මොකද? ඊට පස්සේ ඔන්න අවසාන word එක තියෙනවා lower than කියලා. හරි? එතකොට පුතේ ගොඩක් වෙලාවට ඔයාලට graph description එකක් දෙද්දී මෙන්න මේ words ටික දෙනවා. පැහැදිලිද කියන එක? ඔයාලට මං හිතන්නේ letter එක තෝරගන්නට වැඩිය graph description එක ලියන එක ගොඩක් ලේසි මං හිතන්නේ. හරිම ලේසි. මොකද මොන විදිහේ graph එකක් ආවත් එකම writing structure එක පුතේ තියෙනවා. පැහැදිලිද කියන එක? හරිද? හරි. දැන් ඔයාලට ඔන්න පුතේ bar graph description එකක් අපි ලියන්න යන්නේ. bar graph description එකක් ලියන්න කලින් පොඩ්ඩක් අපි මෙන්න මේ graph එකේ පොඩ්ඩක් identify කරගමු මේ graph එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට පුතේ bar graph එක ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. හරිද? ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. There are two very important things to remember. First one is there are two axes. පැහැදිලිද? axis කියන්නේ මොකද්ද පුතේ? axis කියන්නේ අක්ෂය කියන එක. පැහැදිලිද? පැහැදිලිද? Oh, sir. axis කියන එකේ plural එක මොකද්ද? What is the plural form of axis? මට පොඩ්ඩක් කියන්න දැනගන්න. What is the plural form of axis? axis කියන එකේ plural form එක මොකද්ද? කවුරු හරි දන්නවනම් කියන්න බෑ. Tell me if someone knows. Axis. What's the plural form of axis? Axis නේද පුතේ? AXES axis plural form එක තමයි axis කියන්නේ. axis කියන එක plural form එක axis. හරි? එතකොට පුතේ මෙන්න මේ ගත්තාම axis දෙකක් තියෙනවා. එකක් තමයි horizontal axis එක. පැහැදිලිද? අපි මේක ගොඩක් වෙලාට x axis y axis කියලා හඳුන්වන්නේ නැහැ description එකක් ලියද්දී. අපි කියන්නේ ගොඩක් වෙලාට කොහොමද? horizontal axis. තිරස් අක්ෂයට අපි කියනවා මොකද්ද පුතේ? horizontal. හරි. very good. axis. yes. තිරස් අක්ෂයට කියනවා අපි මොකද්ද? horizontal axis කියලා. පැහැදිලිද? ඒ වගේම තිරස් අක්ෂයට කියනවා අපි vertical axis කියලා. පැහැදිලිද කියන එක? Oh, sir. හරි. එහෙනම් පුතේ ඔයාලා දැන් ටග් දාලා paper එකක් ගන්න sheet of paper. Now we are going to write a description about this bar graph. අපි මෙන්න මේ දීලා තියෙන ඔයාලට display වෙන bar graph එකේ description එක ලියන්නයි යන්නේ. ඔයාලා පොඩි sheet of paper එකක් ගන්න. පැහැදිලිද කියන එක? ගත්තද?
Oh, sir. Are you ready to write the description? Ready the description Yes, එක sir. ලියන්න පුතේ? හරි. එතකොට අපි මේක ඉස්සෙල්ලා කියවලෙමු හොඳට. හොඳට කියවන්න පුතේ instructions ටික හොඳට කියවන්න. Study the following example and do the activity. Study කරන්න කියලා කියන්නේ look නෙමේ. Study කරන්න කියලා කියන්නේ. Study කරනවා කියන්නේ what do you mean by study? What do you mean by අධ්‍යයනය කරන්න ඕන නේද? Study the following example and do the activity. මේ example එක study කරන්නලු ඒ study කරලා activity එක කරන්නලු. study කරන්න කියන්නේ අධ්‍යයනය කරන්න කියන්නේ නිකන් බලන්න බෑ අධ්‍යයනය කරන්න ඕන හොඳට. හරි? හරි. එතකොට අපි බලමු මේ bar graph එකෙන් මොකද්ද පෙන්වන්නේ කියලා. The following bar chart shows the after school activities of grade 11 students. The following bar chart shows පහත දැක්කන following කියන word එකේ තේරුම මොකක්ද පුතේ? පහත දැක්කන කියන එක නේද? The following bar chart shows the after school activities of grade 11 students. එතකොට මෙන්න මේ පහත දැක්කන bar graph එකෙන් පෙන්නනවලු shows the after school activities. පාසලෙන් පසු කරන ක්‍රියාකාරකම් කීපයක් of grade 11 students. Grade 11 students lagi of grade 11 students of your school. Okay, the following bar chart shows the after school activities of grade 11 students of your school. ඔබගේ පාසලේ grade 11 students lagi after school activities තමයි මෙන්න මේ bar graph එකෙන් පෙන්වන්නේ. Following bar chart. Following පහත දැක්කේ. හරි. එතකොට study the bar chart. Bar chart එක study කරන්නලු, අධ්‍යයනය කරන්නලු and write a description about it. ඒ කියන්නේ description එකක් ලියන්නලු. Use about 100 words. වචන 100ක් විතර පමණ පාවිච්චි කරන්නලු. About පමණ පාවිච්චි කරන්නලු. හරි. එතකොට බලන්න පුතේ මෙන්න මේ bar graph එකෙන් පෙන්නනවා the after school activities of grade 11 students of your school. ඔබගේ පාසලේ grade 11 students ලගේ after school activities තමයි මේකෙන් පෙන්නන්නේ. එතකොට බලන්න sports වලට කැමති students ලා කී දෙනෙක් ඉන්නවද? How many students are there for sports? How many students are there who prefer 15. sports? 15. Okay. 15. Reading book, how many students? Reading books? 15. Yes, 15. Now they are 15. equal, no? ඒවා සමානයි නේද පුතේ? ඒ දෙක equal නේද? Oh, sir. හරි. Okay. Then visit friends. Friends ලා visit කරන්න කී දෙනෙක් විතර ඉන්නවද? How many students are there? 35. Yes, 35. More than 35 are there, no? Yes, maybe. Okay, we'll see. 35. Gardening. How many 10. students are there? 10. Very good. 10. Watch TV. How many students are there? 23 or 24, something like that, no? 10. Okay? හරි. එතකොට පුතේ අපි දැන් මෙන්න මේ bar graph එකේ පළවෙනි එක ලියන්නයි යන්නේ පළවෙනි paragraph එක නැත්නම් introductory paragraph එක ලියන්නයි යන්නේ. පැහැදිලිද කියන එක? Oh, sir. Okay? හරි. එතකොට ගන්න මේ sheet of paper එක ලියන්න පටන් ගන්න. අපි කොහොමද පුතේ අපිට කිසි ගැටලුවක් නැහැ. පළවෙනි paragraph එකේ අපි bar graph description එක කියද්දි පළවෙනි paragraph එකේ අපි include කරන්න ඕනේ මේ bar graph එකෙන් පෙන්වන්නේ මොකක්ද? එතකොට horizontal axis එකෙන් පෙන්වන්නේ මොකක්ද? vertical axis එකෙන් පෙන්වන්න ඕනේ මොකක්ද කියන කාරණේ තමයි අපි first paragraph එකේ include කරන්න ඕනේ. හරිද කියන එක? Okay? Now in the first paragraph you have to include what does this graph shows and what does the horizontal axis represent and what does the vertical axis represent. So in your first paragraph you have to include these things. Okay? පැහැදිලිද කියන එක? හරි. එතකොට මේකේ පුතේ පළවෙනි sentence එක first sentence එක ලියන විදිහ කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට instructions වලින්ම ගන්න පුළුවන්. පැහැදිලිද කියන එක? පැහැදිලිද කියන එක? Oh, sir. හරි. එතකොට මෙතන change කරන්න තියෙන word දෙකක් පුතේ. මොකද්ද change කරන්න? instruction හොඳට කියවන්න. The following bar chart shows the after school activities of grade 11 students of your school. මෙතන terms දෙකයි change කරන්න තියෙන්නේ. මොකද්ද change කරන්න තියෙන term දෙක? following කියන එක change කරන්න ඕනේ. මොකද අපි පුතේ අන්න හරි. following කියන එක change කරන්න ඕනේ above කියලා. ABOVE above කියලා. ඉහත කියන්න. මොකද අපි bar graph description එක ලියන්නේ graph එකට පහළින්.
පැහැදිලිද? ඒ හින්දා අපි ඉහත දැක්කන බාර් graph එක කියලා තමයි description එක ලියන්න ඕන. හරි? එතකොට following කියන word එක change වෙන්න ඕන මොකේදද පුතේ? above කියලා. The above bar chart shows the after school activities of grade 11 students of your school කියන එක change කරන්න ඕන. your කියන එක change කරන්න ඕන මොකේදද පුතේ? our නැත්තම් අව කියලා my school කිව්වත් ගැටලුවක් නැහැ. පැහැදිලිද කියන එක? පැහැදිලිද පුතාලන්ට කියන එක? ඔව් සර්. හරි. එහෙනම් අපි පළවෙනි sentence එක ලියමු පුතේ. ලියන්න පළවෙනි sentence එක. The above bar chart above above the above bar chart shows the after school activities of grade 11 students of our school. එතකොට ඔන්න bar graph එකෙන් පෙන්නන sentence එක අපි පළවෙනි දේ ලියලා තියෙනවා. පැහැදිලිද කියන එක? ඕක තමයි අපි ඉස්සරලාම ලියන්න ඕනේ. පැහැදිලිද කියන එක? අපි එතකොට අපිට එලා එතකොට බලන කට්ටිය තේරෙනවා those who are inspecting your papers they will understand that you have already organizing the facts correctly. එතකොට ඔයාලට paper එක බලන කට්ටිය තේරෙනවා ඔයාලගේ facts ටික ඔයාලා ඔන්න හරියට නිවැරදිව කරුණු සංවිධානය කරගෙන යනවා කියන එක. පැහැදිලිද? එතකොට අර organization වලට එම හම්බෙන ලකුණු හම්බෙනවා. පැහැදිලිද කියන එක? ඔන්න පළවෙනි sentence එක වෙන්න ඕනේ bar graph එකෙන් පෙන්නන්නේ මොකද්ද කියන එක අපි ලියලා තියෙනවා. පැහැදිලිද? ඔව් සර්. ලිවද පුතේ first sentence එක ලිවද? ඔව් සර්. හරි. ඊට පස්සේ අපි යන්න ඕනේ පුතේ මෙන්න මේ bar graph එකේ horizontal axis එකටයි vertical axis පේනව නේද? second vertical ගැන නැත්නම් නිරූපණය කරන දේ ගැන අපි ඊළඟට කියන්න ඕනේ. ඊළඟ sentence එක වෙන්න ඕනේ අන්න ඒක. එතකොට මේකේ පුතේ මේ bar graph එකේ නම් horizontal axis එකෙන් පෙන්නන මොකද්ද? මෙතන පුතේ modes of transport නම් මේක පොඩ්ඩක් වැරදිලා එතන තියෙන්නේ. හරිද? ඒක අපි වෙනස් කරගන්න ඕන පුතේ. ආන්න හරි. හරියට හරි. after school activity වෙන්න ඕනේ ඒක. modes of transport කියන එක වෙනස් වෙන්න ඕනේ after school activity කියන. මෙතන after school activities නේ පුතේ පෙන්නන්නේ. මෙතන පොඩ්ඩක් වැරදිලා මේ presentation එකේ. පැහැදිලිද කියන එක? හරි. එහෙනම් horizontal axis එකෙන් පෙන්නන්නේ පුතේ after school activities. පැහැදිලිද කියන එක? හරි. එතකොට vertical axis එකෙන් පෙන්නන්නේ මොකද්ද? number of students. Number of students. එහෙනම් අපි දෙවෙනි sentence එකට යන්න. හරිද? දෙවෙනි sentence එකට යන්න. ඒක ලියන්න ඕනේ horizontal axis එකෙන් පෙන්නන දෙයි vertical axis එකෙන් පෙන්නන දෙයි මොකක්ද කියන එක. පැහැදිලිද? ඔන්න පළවෙනි paragraph එකේ දෙවෙනි sentence එක. කොහොමද අපි ලියන්නේ? The horizontal axis අපිට shows කියන්නත් පුළුවන් පුතේ. මෙතන words කීපයක් කීපයක් use කරන්න පුළුවන් අපිට. verbs කීපයක් use කරන්න පුළුවන්. shows කියන්න පුළුවන්. represents කියන්න පුළුවන්. represent කියන්නේ spellings කියන්නද? මේ ටික note එකක් දාගන්න පොඩ්ඩක්. R E R E හරිද? shows කියන්න පුළුවන්. represent කියන්න පුළුවන්. පැහැදිලිද කියන එක? එතකොට පුතේ අපි ඉස්සලාම ලියනවා the horizontal axis එකෙන් පෙන්නන දේ. අපි ලියනවා the horizontal axis represents කියලා. නැත්තම් shows කියලා පාවිච්චි කරන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. නැත්තම් depicts කියන්නත් පුළුවන්. මේ වචන ටික දාගන්න. represent කියන්න පුළුවන් R E P R E S E N T S represent. The horizontal axis represents කියන්න පුළුවන්. නැත්නම් the horizontal axis depicts කියන්න පුළුවන් D E P I C T S. හරි? ඔය verbs වලින් කැමති verbs එකක් verb එකක් වලට use කරන්න පුළුවන්. පැහැදිලිද කියන එක? මේක වැඩිද? සර් depicts කියන අකුරු කියන්නකෝ. D E P I C T depict.
ඒකට s එකක් දාන්න horizontal axis එක කියන්නේ only singular one. So you have to put an s there. You have to add an s there. Depicts. The horizontal axis depicts කියන්න පුළුවන්. Represents කියන්න පුළුවන්. හරිද පුතේ? හරිද? Are you ready? Are you ready, children? Okay, sir. Okay. The horizontal axis depicts, represent නැත්නම් shows කියන ඕන words එකක් word එකක් දාන්න. The horizontal axis මම use කරන represents කියලා. The favorite after school activity. Favorite after school activities. හරි නේද පුතේ? එතකොට ඔන්න horizontal axis එකෙන් පෙන්නනවා නැත්නම් නිරූපණය කරනවා the favorite after school activity. කැමතිම after school activity එක. හරිද? හරි සර්. and කියලා දාන්න. and කියලා අපි combine කරමු sentence එක and at the same time මේ වගේ වචන පාවිච්චි කරාට ගොඩක් පාවිච්චි කරනවා ගොඩක් හොඳයි. At the same time. at the the same same time time at the same time. ඒ වගේම තව word එකක් නම් තියෙනවා දිග word term එකක් මතක තියාගන්න පුළුවන් නම් at the same time කියන එකට similar word එකක් කියන්නද ලියා ගන්නවද? हाँ sir. හරි simultaneously කියලා අපිට use කරන්න පුළුවන් පුතේ. ඔයාලට කැමති නම් පාවිච්චි කරන්න පුළුවන් ওই words. කිසිම ගැටලුවක් නැහැ. spellings කියන්නද? हाँ. S I M U L S I M U L T A N E O U S L Y simultaneously. ඒත් එක්කම කියන්න. At the same time or simultaneously. ඔය words දෙකෙන් කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. At the same time කියන්න දෙපේ. මොකද? At the same time ඊළඟට ලියන්න පුළුවන් පුතේ the vertical axis represents the number of students and at the same time the vertical axis represents or shows කියලා පාවිච්චි කරන්නත් පුළුවන් represent කියලා පාවිච්චි කරන්නත් පුළුවන් මම කියන්නේ depicts කියලා පාවිච්චි කරන්න පුළුවන් the number of students හරිනේ the number of students මෙතෙන්ට අපි තව word එකක් එකතු කරනවා respectively කියන එක පුතේ පිළිවෙලින් කියන්න පැහැදිලි නේද මම කියන එක Okay. පැහැදිලි හොඳට මතක තියාගන්න හොඳට අහගෙන ඉන්න respect මෙන්න මේ ඔන්න දැන් ඔයාලගේ sentence එක මේ විදිහට ලියවිලා තියෙන්න ඕන දෙවෙනි sentence එක the horizontal axis represent the favorite after school activities and at the same time the vertical axis represents the number of students respectively පිළිවෙලින් කියලා කියන්න R E S P E C T R E S P E C T I V E L Y respectively. පැහැදිලිද කියන එක පුතේ? ඔව් සර්. හරි. එතකොට පුතේ අපි paragraph description එකක් ලියද්දී first paragraph එකේ ඔන්න ඔය කරුණු ටික include වෙලා තියෙන්න ඕනි. පැහැදිලිද කියන එක? first paragraph එකේ ඔන්න ඔය කියන කරුණු ටික include වෙලා තියෙන්න ඕනි. paragraph එකෙන් පෙන්නන දේ ලියන්න ඕනේ. ඊට පස්සේ horizontal axis එකෙන් පෙන්නන දේ මොකක්ද කියලා ලියන්න ඕනේ. ඊට පස්සේ vertical axis එකෙන් පෙන්නන දේ මොකක්ද කියලා අපි ලියන්න ඕනේ. පැහැදිලිද මං කියන එක? හරි නේද? හරි. ඊළඟට පුතේ අපි ඔන්න පටන් ගන්නවා දෙවෙනි paragraph එක. Now we are going to begin the second paragraph of your bar graph description.
ඔයාලගේ bar graph description එකේ second paragraph එක ගැන paragraph එක ලියන්නයි අපි ඊළඟට යන්නේ. හරිද? හරි සර්. හරි. එතකොට පුතේ අපිට මෙන්න මේ paragraph එක පටන් ගන්න පුළුවන් මෙන්න මේ word එක පාවිච්චි කරලා. මොකක්ද අපි use කරන word එක? According to the above bar graph. අපිට කියන්න පුළුවන් අන්න එහෙම. According to the above bar graph. spellings කියන්න ඕනද according to කියන්න? හා සර්. ඔව් ලියා ගන්න පුතේ. දෙවෙනි paragraph එක පටන් ගන්න according to A double C O R D I N G. A double C O R D I N G. According to the according to the above bar graph. ඉහත දැක්වෙන bar graph එකට අනුව according to the above graph. යහපතගෙන් ගෙන්නත් According to the above bar graph, හරිද පුතේ? හරි සර්. හරි. එතකොට ඉස්සලාම අපි ලියමු වැඩියෙන්ම කැමති එක. පැහැදිලිද කියන එක? හරි? ඔව්. වැඩිම ප්‍රමාණයක් ස්ටුඩන්ට්ස් ලා. ඉහත දැක්වෙන bar graph එක අනුව වැඩිම ප්‍රමාණයක් ස්ටුඩන්ට්ස්. අපි කොහොමද කියන්නේ වැඩිම ප්‍රමාණයක් ස්ටුඩන්ට්ස් ලා කියලා? මොකක්ද use කරන word එක? අර ඉහළ කතා කරානේ amount එක. Very good. අන්න හරි. මොකක්ද use කරන word එක? According to the above bar graph, most of the students. ලියන්න. Most of the students. According to the above bar graph, the most of the students. Most of the students. අපි use කරනවා පුතේ මෙතන word එකක් කැමති කියන්නේ. මොකක්ද කැමති කියන්නේ අපි use කරන word එක? like like කියනවට වඩා හොඳයි නේද? අපි මෙතන formal writing එකක් යන්නේ පුතේ. like කියනවට වඩා හොඳයි අපි use කරන word එක prefer කියලා. P R E F E R E prefer. Most of the students prefer D I N G. Finally, according to the above bar graph. අවසාන වශයෙන් ඊට දැක්වෙන bar graph එකට අනුව finally according to the above bar graph අපිට එන්න පුළුවන්. කොහොමද අපි කියන්නේ? අපිට පුළුවන්. කොහොමද අපි කියන්නේ? අපිට නිගමනයකට එන්න පුළුවන් කියලා කියන්නේ යන්නේ. අපිට පුළුවන් කියලා කියන්නේ කොහොමද? We can. Very good. We can. We can. Finally, according to the above bar graph, we can එන්න පුළුවන්. Arrive. A double R I V. Arrive. We can arrive. Arrive. A double R I V. අපිට එන්න පුළුවන්. We can arrive into. How do you spell conclusion? C O N O N. Oh, very good. Yes. C L U S I O N. Conclusion. Yeah. Finally, we can arrive into a conclusion that. Finally, we can arrive into a conclusion that PHAT. මොකක්ද අපිට එන්න පුළුවන් නිගමනය? කියන්න බලන්න. බලන්න ඔයාලට පහරින් දීලා තියෙනවා. මොකක්ද එන්න පුළුවන් නිගමනය? මෙන්න දීලා තියෙනවා. මොකද්ද? bar graph we can arrive into a conclusion that many of the youngers prefer visiting friends rather than other activities. පැහැදිලිද කියන එක?
පුතේ පැහැදිලිද? ඇහෙනවද? Can you hear me? ආයෙත් ඒ වාක්‍ය කියන්නකෝ. මේ ඔයාලගේ ඩිස්ප්ලේ එකේ තියෙනවා පුතේ. ඊටු ටික. Finally, according to the above bar graph, we can arrive into a conclusion that many of the youngers prefer visiting friends. Many of the youngers prefer visiting friends rather than the other activities. පැහැදිලිද කියන එක? ඕක පුතේ මෙහෙමයි. කන්ක්ලූෂන් එක සමහර කෙනෙක් තව කෙනෙක්ට තව විදිහට ලියන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට එන්න පුළුවන් නිගමනයේ ලියන්න ඔයලා. ඒ කියන්නේ සම්මස්ත තොරතුරු වලින් එන්න පුළුවන් අවසාන මතේ. ඔයාලට එන්න පුළුවන් නිගමනයේ. ඒක තමයි අපි ෆයිනල් පැරග්‍රාෆ් එකෙන් ලියන්න ඕනේ. පැහැදිලිද පුතේ කියන එක? ඔව් සර්. හරි. එතකොට ඔන්න බලන්න අපි ඔය ලියපු ඩිස්ක්‍රිප්ෂන් එකේ පුතේ content එක තියෙනවා. content කියන්නේ අපි යන් ආයෙ මුලට content එකට යන් ටග් ගාලා criteria වලට යන් marks criteria හරි. ඔන්න අපි ඔය ලියපු description එකේ content එකට හම් වෙන content එක කියන්නේ මොකද්ද අපි කිව්වේ content කියලා? ඇනද අන්තර්ගත කරන කරුණු නේද පුතේ? එතකොට අන්තර්ගතයේ සම්පූර්ණයෙන්ම අපි ගොඩක් ඇතුළත් යුතු අවශ්‍ය කරුණු ටික අපි ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම ලැන්ග්වේජ් එක අපි කිසි ගැටලුවක් නැහැ. ලැන්ග්වේජ් එකත් අපි හරියට ලියලා යූස් කරලා තියෙනවා. ඊට පස්සේ format and organization. format එකත් අපි හරියට යූස් කරලා තියෙනවා. organization උත් අපි හරියට පාවිච්චි කරලා තියෙනවා. අපි කරුණු නිවැරදිව මුලින් bar graph එකේ පෙන්වන දේ ඉඳලා මුලින් ඉඳලම කරුණු ටික අවසාන වෙනකල් conclusion එක දක්වා කරුණු ටික නිවැරදිව සංවිධානය කරලා තියෙනවා. පැහැදිලිද කියන එක? ඔව් සර්. පැහැදිලිද කියන එක? ඔව් සර්. හරි. ඊට පස්සේ mechanics of writing අපි use කරලා තියෙනවා. හරි? mechanics of writing අපි use කරලා තියෙනවා. ඔව්. හරි නේද? හරි සර්. හරි. count කරන්න බලන්න number of words කීයක් තියෙනවද බලන්න. how many words are there? count the number of words. දෙවෙනි line එක ගණන් කරන්න words ගාන. ඒක වැඩි කරන්න පහළ lines ගාන. හරි. එතකොට ඔය 100ත් 125ත් අතර 100 or between 100 125. There must be words nearly 100 to 125. It doesn't matter. Okay. පැහැදිලිද කියන එක? ඔව් සර්. හරි. එතකොට ඔය graph description එකක් ලියද්දි පුතේ ඔන්න ඔය format එක තමයි අපි පාවිච්චි කරන්නේ. කිසි ගැටලුවක් නැහැ. ඒක pie chart එකක් වෙන්න පුළුවන්, line graph එකක් වෙන්න පුළුවන්, table එකක් වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒක ඔයාලා අදාළ විදිහට ඔන්න ඔය words ඔය sentences ටික use කරලා ලියන්න. අපි ඊළඟ පාර session එකේදී ආයෙ session එකක් අපිට හම්බුනහම අපි ඊළඟට තව graph එකක් නැත්නම් pie chart එකක් අපි describe කරන හැටි ඉගෙන ගමු. පැහැදිලිද කියන එක? ඔව් සර්. පැහැදිලිද කියන එක? Are you satisfied about today's lesson? ඔයාලා satisfied වෙනවද today lesson එක ගැන? ඔයාලට මග ඇරුණේ නේද? නෑ සර්. නෑ සර්. නෑ. එතකොට ඔන්න ඔය විදිහට පැහැදිලිව කරුණු ටික සංවිධානය කළා පුතේ graph description එකක් ලියන්න ඕනේ. මම හිතන්නේ ඔයාලා letter එකක් ලියනකොට graph description එකක් ලියන එක ලේසියි නේද? ඔව් සර්. ඒකනේ. Okay. හරි. එහෙනම් පුතේ ඔව් කියන්න. ඉස්ලාම් චේද ලියා ගන්න බැරි වුණා. මොකද්ද පුතේ? ඉස්ලාම් චේද ලියා ගන්න බැරි වුණා. පළවෙනි ඡේදෙද? first paragraph එකද පුතේ?
හරි ෆස්ට් පැරග්‍රාෆ් එකේ පුතේ අපි ලියන්න ඕනේ බාර් ග්‍රාෆ් එකෙන් පෙන්වන්නේ මොකද්ද කියන එක. පැහැදිලිද? හරිද? ඔව් සර්. ෆස්ට් පැරග්‍රාෆ් එකෙන් බාර් ග්‍රාෆ් එකෙන් පෙන්වන්නේ මොකද්ද කියන එක ලියන්න ඕනේ. ඊට පස්සේ අපි ලියන්න ඕනේ හොරිසොන්ටල් ඇක්සිස් එකෙන් පෙන්වන්නේ මොකද්ද? vertical ඇක්සිස් එකෙන් පෙන්වන්නේ මොකද්ද කියන එක. පැහැදිලිද? ඔන්න ඔය කරුණු තුන විතරයි බාර් ග්‍රාෆ් ඩිස්ක්‍රිප්ෂන් එකේදී ෆස්ට් පැරග්‍රාෆ් එකට ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ. ඔකට අපි කියන්නේ ඉන්ට්‍රොඩක්ටරි පැරග්‍රාෆ් එක කියලා. පැහැදිලිද කියන එක? We'll stop the lesson from here. Hari, thank you for participating for it. Okay, I think you have learned something from me. So today we'll stop the program from here. Okay.